මුල් ටික අපි ගිය සතියේ කරා. හරිනේ. භාග කියන්නේ මොකද්ද? ඒ ඔක්කොම හඳුන්වා දුන්නා. අද ඒ නවත් අපි දැන් ඉඳලා කරමු. හරි. රයිට්. ඒකක භාග කියනකොට දරුවෝ ඒක කොහොමද හඳුනගන්නේ? ඊටාම පැහැදිලිව හඳුන ගන්න පුළුවන් ලක්ෂණයක් තියෙනවා. මොකක්ද ඒ ලක්ෂණය? ඔව්. ඔයා බලන්න දීපු භාගයේ හරය දිහාද ලවයේ දිහාද? ලවයේ දිහා. ලවයේ තියෙන්නේ එක නම්. හරි. ඒ භාගය ඒකක භාගයක්. හරිනේ? රයිට්. මට කියන්න බලන්න උදාහරණ ටිකක්. 6 එක. තව එකක් කියන්න. පොඩ්ඩක් විශාල භාගයක් හරය විශාල වෙන එකක් කියන්න. 9 තව පොඩ්ඩක් විශාල කරලා කියන්න. 22 එක. හරි. 500 එක ඔය වගේ ඒ උදාහරණ විදියට ගන්න පුළුවන්. හරි. ලියන්න මෙහෙම. ලියන්න. අදාළ භාගයෙහි ලවයෙහි දක්නට ලැබෙන්නේ හරි ප්‍රතිපැනෙන් ලියන්න. එයා ලොකුවට ලියන්න. සාමාන්‍ය පාටින් නම් එය ඒකක භාගයකි. එය ඒකක භාගයකි. right. ඔයා EG කියලා දාලා මේ හතර ලියන්න. හරි. right. ඒ ඒකක භාගය. හරිනේ? right. ලියන්න. ඊළඟ අනුමාත්‍රිකාව තත්ත්‍ය භාග. right. තත්ත්‍ය කියන්නේ හරි ඒ ඉස්සරහින් ලියන්න ඇලීරක් දාලා හරියට නියම භාග. හරි. නියම භාග. right. නියම භාගයක් වෙන්න නම් දරුවෝ ලවයෙහි තියෙන අගය හරයෙහි තියෙන අගයට වඩා මොනව වෙන්න ඕනද? විශාල වෙලා හරියන්නේ නැහැ. මොනව වෙන්න ඕනද? මේ බලන්න. අර කාටුන් රූප වල දැකලා තියෙන්නේ. කාටුන් රූප වර්ග දෙකක් මම නම් දැකලා තියෙනවා. එකක් ඔන්න ඔය වගේ. මේ ඔළුව මේ ඇඟ කොටස. තවත් කාටුන් රූප වර්ගයක් තියෙනවා ඔන්න ඔය වගේ. මේ දෙකෙන් මොකද්ද වෙනස වඩ පෙන්නේ? මේක සාමාන්‍ය රූපයක් නේ. මේ අපි වගේ රූපයක්. මේක ටිකක් අසාමාන්‍ය රූපයක් නේ. right. දැන් මේ අපි කතා කරන්න යන තත්ත්ව භාග සාමාන්‍ය ස්වරූපෙන් තියෙන්නේ. ඒ කියන්නේ මෙන්න මේ ස්වරූපේ. හරි. මෙතනින් මම ඔය විදිහට අර බෙදන ඉර ගැහුවොත් මේක ලවය කොටස මේක හරය කොටස. ලවය කුඩායි හරයට වඩා. එහෙම නැත්නම් හිස කොටස ඇඟ කොටසට වඩා කුඩායි. මෙතන තියෙන්නේ මොකද්ද මේ කාටුන් රූපේ විශේෂත්වය? හිස කොටස විශාලයි ඇඟ කොටසට වඩා. එතකොට මේවට කියනවා අපි වෙනත් නමක් ඉස්සරහට බලමු. හරි. දැන් කතා කරන්න යන ඒවා මේ වගේ. දැන් උදාහරණ කිහිපයක් කියන්න බලන්න තත්ත්ව භාග වලට මන් දීපු අර්ථ දැක්වීමත් එක්ක 22න් 4. 22න් 4 අපි ඒක පොඩ පස්සට දාමු 22න් 4 කමන්නේ. තව පොඩි එකක් කියන්න 3න් 2. 3න් 2. තව එකක් කියන්න මේ දෙක අතර වගේ යන එකක් 4න් 3. 4න් 3. පොඩ ලොකු එකක් කියන්න
509 500 9 ගමුනේ. හරි 11 හරි ඕන එකක් ගන්න දාන්න තෝ. මේ හැම එකකම ඔයාලට පේනවා හරය විශාලයි ලවයට වඩා. හරි. ඒවා තත්ත්ව භාග නැත්නම් නියම භාග කියලා කියනවා. රයිට්. ලියන්න මේ විදිහට. කිසියම් භාගයක යන්න ලවයෙහි අගය හරයෙහි අගයට වඩා කුඩා නම් එය හරි ප්‍රතිපෑනෙන් ලියන්න තත්ත්‍ය ය කියනකොට යංශය තත්ත්‍ය භාගයකි. රයිට්. EG කියලා දාලා මේ හතර ලියන්න. හරි. රයිට්. එතකොට මේ බලන්න. මේකට බැරි තත්ත්ව භාග කියන්නේ මේ ඒකක භාග වලට. මේකට නම් දෙකක් තියෙනවා. හරි. අර සමහරවිට ගෙදරට කියන නමයි අම්මලාත් දාපු නමයි දෙකක් තියෙනවා වගේ මේකට නම් දෙකක් තියෙනවා. හරි. තත්ත්ව භාගය කියන්නත් පුළුවන්, ඒකක භාගය කියන්නත් පුළුවන්. ඔතනටම ලියන්න තරු ලකුණක් දාලා ඕනෑම ඒකක භාගයක් තත්ත්ව භාගයක් ලෙසද සැලකිය හැකිය. තත්ත්ව භාගයක් ලෙසද සැලකිය හැකිය. හරි. රයිට්. මේ භාගවල ප්‍රභේද කතා කරා. ඒකක භාග කතා කරා, තත්ත්ව භාග කතා කරා. ඔය අහලා තියෙන තවත් ප්‍රභේද විෂම භාග. හරි. ඒ කියන්නේ විෂමයි කියන එකේ අදහස පොඩ්ඩක් අමුතුයි කියන වගේනේ. අන්නේ වගේ අමුතු භාග ගැන තමයි කතා කරන්න යන්නේ. මෙන්න මේ කාටුන් රූපේ වගේ ඒවා. හරිද? ලියන්න මාතෘකාව විෂම භාග. අපරෙන් කියන තක්කාල විෂම භාග ටික මේ දිහා බලන්න. 3 4 එහෙම නෙමෙයි. මේ දිහා බලාගෙන උත්තර දෙන්නේ මේකයි. මේක ටක් ගාලා උඩයට මාරු කරන්න. 2 3 4 4 22 10 හරි. රයිට්. අපි වෙන උදාහරණ ටිකක් ගනිමු. මේ වගේ මම එක තැන වෙනස් කරන්න ඕන බලන්න. හරිනේ. එක තැනයි වෙනස් කරන්න. හයි. ගැළපෙන ඉලක්කමක් කියන්න. ගැළපෙන ඉලක්කමක් කියන්න. 30. ගැළපෙන ඉලක්කමක් කියන්න. 1700. හරි. හරි. ඒක විෂම භාග. හරි. ලියන්න. තව ලකුණක් දාලා. එන්න භාගයක ලවයෙහි අගය
හරේහි අගයට වඩා මොකද්ද වචන ඊළඟට එන්න ඕන? හරේ අගයට වඩා විශාල. විශාල නම් යන එය විෂම භාගයකි. එය විෂම භාගයකි කියලා මේ උදාහරණයකට ලියන්න. හරි. මේ විෂම භාගත් එක්කම යන තවත් කොටසක් තියෙනවා මොකද්ද? තුලින්. නෑ. මියන්නේ මිශ්‍ර සංඛ්‍යා කොටස. හරි. ඒක කරන්නේ පාව දැන් කියපු තුල්්‍ය භාග කොටස කරයින් පස්සේ. හරි. රයිට්. ලියන්න අනුමාත්‍රිකාව තුල්්‍ය භාග තුල්්‍ය භාග තුල්්‍ය භාගය ඊටාම වැදගත් කොටසක් වෙනවා. හරි. මොකද භාග එකතු කරන්න අඩු කරන්න වගේ යනකොට මේ තුල්්‍ය භාග දැනුම ඉවහල් වෙනවා ගොඩක්. හරි. ඒ නිසා අද අවධානයකින් අහගෙන ඉන්න. හරි. රයිට්. තුල්්‍ය භාග කියනකොට හරේද ලවේද විශාල? සමාන. එහෙම විශේෂයක් කරන්න බෑ. හරයක් ලවයක් ගැන හිතන්න බෑ. තුල්්‍ය භාගයක් ලියන්න වෙනවා අපිට දෙන ලද භාගයකට. හරි. තුල්්‍ය භාග ලබා ගන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. මොනවද ඒ ක්‍රම දෙක? ගුණ කිරීමෙන් සහ බෙදීමෙන්. ගුණ කිරීමෙන් ලබා ගන්න එකද ලේසි, බෙදීමෙන් ලබා ගන්න එකද ලේසි? මේක නෑ. දෙදී. ගුණ කිරීමෙන් ලේසි. බෙදීමෙන් ටිකක් අමාරුයි. හරි. රයිට්. ලියන්න මේ විදිහට. මෙය දලොක්න දාලා ලියන්න. මෙය ආකාර ද්විත්වයකට. මෙය ආකාර ද්විත්වයකට ලබාගත හැකිය. ආකාර ද්විත්වයකට ලබාගත හැකිය. right. ඒ යටතේ ලියන්න පළවෙනි ආකාරය ගුණ කිරීමෙන්. ගුණ කිරීමෙන්. ගුණ කිරීමෙන්. හරි. right. එයාට ලියන්න මෙහෙම. මේ බහගන්නකොට මේකේ පොඩි දෙයක් තියෙන්නේ. දෙන ලද භාගයේ හරයයි ලවයයි දෙකම ඔයා කැමති ලෝකේ තියෙන ඕනෑම සංඛ්‍යාවකින් ගුණ කරන්න. එච්චරයි. ලියන්න අර ලොකුමත් දාලා. මෙහිදී අදාළ භාගයෙහි මෙහිදී අදාළ භාගයෙහි හරය සහ ලවය හරය සහ ලවය අපිට අභිමත කියන වචනේ තේරුම මොකක්ද? ඕනම කැමති කියන්න. අභිමත පූර්ණ සංඛ්‍යාවකින් ගුණ කිරීමෙන්. අභිමත පූර්ණ සංඛ්‍යාවකින්
ගුණ කිරීමෙන් තුල්්‍ය භාගයක් ලබාගත හැකිය. තුල්්‍ය භාගයක් ලබාගත හැකිය. හරි. විභාගෙදී මේ ලේසි වැඩේ කරන්න ගාණක් දෙන්න පුළුවන්. හරි. ගුණ කිරීමෙන් දුන්නොත් වැඩේ ලේසි. right. ඔයාලට කියනවා මෙන්න මේ තුනෙන් එකට තුල්්‍ය භාග ටිකක් ලියන්න කියලා. හරි. ඔයාලට තියෙන්නේ ඔය කැමති සංඛ්‍යාව වලින් ගුණ කරගන්න. මේ බලන්න. කැමති සංඛ්‍යාවක් කියන්නේ මේක දෙකම ගුණ කරන්න කැමති? දෙක. එතකොට කරන්නේ මෙහෙමයි. තුනෙන් එක ලියනවා. එකක් දෙකෙන් ගුණ වෙන්න ඕන, තුනක් දෙකෙන් ගුණ වෙන්න ඕන. ඔයාම කියන්න බලන්න හරය 6 ලවය 3 2 එතකොට තුනෙන් එකට 6න් 2 මොනවා වෙනවද? තුල්‍යයි. 6න් 2ට තුනෙන් එක මොනවා වෙනවද? තුල්‍යයි. පැහැදිලිනේ? මේකට තුල්්‍ය භාග. ඔයා කැමති සාහි ඉලක්කමක් කියන්නේ? 6. තුනෙන් එක කියන එක ගුණ කරලා ගන්න පුළුවන්. ඔයා කැමති තා ඉලක්කමක් ඔයාම දාගෙන ඔයාම මේ ගුණ කරගෙන මේ භාග දෙකක් ලියලා අවසන් කරන්න. right. ලියන්න ඊළඟ ක්‍රමේ බෙදීමේ ක්‍රමයෙන්. බෙදීමේ ක්‍රමයෙන්. right. මේක හිතන තරම්ම ලේසි නෑ. හරි. මේකට ඔයාලට පුළුවන් වෙන්න ඕන සාධක ටිකක් හිතාගන්න දෙන ලද හරේ සහ ලවය. මේකෙදි සාමාන්‍යයෙන් දරුවෝ මං ඉස්සෙල්ලා දුන්නේ තුනෙන් එකනේ. ඒක ටිකක් කුඩා එකක්නේ. නමුත් මේකෙදි දෙන්නේ ටිකක් ලොකු සංඛ්‍යා දෙකක්. හරි. ඔයාම කියන්න බලන්න උදාහරණයක්. 10න් එක හරියන්නේ නැහැ. හරියට ලවයට ටිකක් ලොකු සංඛ්‍යා දෙයක් මට කියන්න. 10න් 5 කමන්නේ. 10න් 5 හොඳයි. right. දැන් මේකට ලියන්න වෙලා තියෙන මොනවද? තුල්්‍ය භාග. කොහොමද? බෙදීමේ ක්‍රමයෙන්. right. 5යි 10යි. හරි. කියන්න බලන්න 5 සාධක ටික. 2 සාධක 1 2 5 මොන බොරුවක් කිව්වේ? 5 සාධක 1 5 1 5 1 5 10 සාධක ටිකක් කියන්න. 1 2 5 10 මෙන්න මෙහෙම කරන්න. හරි. මුල් හරිය නිසා කොහොම කරන්න? 1 5 1 2 5 10. මේ දෙන්නට පොදු වෙච්ච සාධක වගේ ඔයාලට පේනවද? මේ දෙන්නට පොදු වෙච්ච සාධක එක හැර මොනවද පොදු වෙච්ච සාධක? 5. එක හැර 5. එහෙනම් මේක තුල්්‍ය භාගයක් ලියන්න ඕන වුණොතින් අපිට අභිමත සංඛ්‍යා ගන්න බෑ. මෙන්න මේ ක්‍රමේ හරහා යන්න ඕන. එහෙනම් මේකේ බෙදන්න හොඳම අගය මොකද්ද? 5. හරයයි ලවය දෙකම බෙදන්න සුදුසුම අගය 5. ඔයා කියන්න බලන්න 5 5න් බෙදුවම 1 10 5න් බෙදුනම 2 ඒ කියන්නේ 10න් 5ට දෙකෙන් එක තුල්‍යයි.
දෙකෙන් එකට 10න් 5 තුල්ලයි. මේ බලන්න තව එකක්. පොඩ්ඩක් ලොකු එකක් ගන්න. 10 හරි 36. ඕකට ලියන්න වෙනවා මොනවද? තුල්ලේ භාග. හරිනේ? right. 36 ලිව්වා කියන්න බලන්න මේකේ සාධක ටික. 1 2 3 6 තර 4 6 9 12 තව 18 30 36. එකක් මිස් වුණා 9 හරි කමන්නේ. 60 1 2 3 4 5 6 12 30 20 60 ඕවා. හරි. මේ ටික ලියාගත්තාම පස්සේ බලන්න මේ දෙන්නටම පොදු ඒවා එක නැතුව. දෙක තියෙනවා. තව කියක්? 3 තියෙනවා. කඩේවල් ලොකු පැත්තකින් ගමු. 30 නෑනේ මේකට. 12. ඔන්න ඕනේ එකකින් බෙදලා දාන්න. හරි අපි ඔක්කොගෙම බෙදලා එකක් ගමු. මම මේ තුනෙම බෙදනවා. හරි. තව ඒවා තියෙන එකක් ගමු. හරි. මම අස්සා මේ තුනම සලකනවා. තිස්සය මුලින්ම බෙදමු දෙකෙන්. 36 නෙවෙයි. මේ භාගේ මුලින්ම බෙදමු දෙකෙන්. ඊට පස්සේ බෙදමු මෙතන 3. ඊට පස්සේ බෙදමු 12. right. 36 දෙකෙන් බෙදුනම කීයද පිළිතුර? 10. 62 බෙදුනම 30. පැහැදිලි ක්‍රමය. මේ දෙයෙන් දැන් තනියෙන් පුළුවන් නේ කරගන්න. right. right. තුල්ල භාග වලට අදාළව ඔය කරුණු දෙක හොඳට තේරුම් ගන්න ಗುಣ කිරීමෙන් සහ බෙදීමෙන් කියන එක. හරි. දැන් පුළුවන් වෙන්න ඕන මොනම භාගයකට හරි තුල්ල භාගයක් ලියා ගන්න. ಗುಣ කිරීමෙන් නෙමෙයි පුළුවන් තරම් බෙදීමෙන් ලියන්න උත්සාහ කරන්න. හරිද? right. ලියන්න. අනුමාතෘකාව මිශ්‍ර සංඛ්‍යා. මිශ්‍ර සංඛ්‍යා. mixed numbers කියලා එක කියනවා. හරි. right. නමින්ම ගන්න මිශ්‍ර කියනකොට මොකක්ද දෙන අදහස? මිශ්‍ර කියන්නේ කවලම් වෙලා. කවලම් වෙලානේ මිශ්‍ර වෙලා. කවලම් වෙලා. මොනවද කවලම් වෙලා දෙන්න පුළුවන් මේ කතා කරන යන සංඛ්‍යාවල? ඔව්. තත්ත්ව භාගයක් සහ පූර්ණ සංඛ්‍යාවක් කවලම් වුණායින් පස්සේ. ඒක කවලම් සංඛ්‍යාවක් කියලා කියන්නේ නැහැ. මිශ්‍ර සංඛ්‍යාවක් කියලා කියනවා. පැහැදිලි? මිශ්‍ර සංඛ්‍යාවකින් දැක්වෙන්නේ පූර්ණ සංඛ්‍යාවකයි තත්ත්ව භාගයකයි එකතු. අයි. පැහැදිලි? මෙන්න උදාහරණයක් විදිහට පූර්ණ සංඛ්‍යාවක් කියනවා දන්නේ. හරි අපි එක ගමු. එක. තත්ත්ව භාගයක් කියනවා මට. තත්ත්ව භාගය 20න් 2 20න් 1 කියලා ගමු. 20න් මේ දෙන්න එකතු වුණායින් පස්සේ ඔන්න බලන්න එකතු වෙනවා. හරි. ඔය දෙන්න එකතු වුණායින් පස්සේ මොකද්ද බලන්න හැදෙන්නේ? හැදෙන්නේ කියන්න පුළුවන්ද? මොකද්ද? 1යි 20න් 1 දුරස් වෙලා හිටපු කට්ටිය එකතු වුණා. මේ එකතු කිරීමේ ලකුණේ ප්‍රතිඵලයක් ලෙස. හරිනේ? දැන් ඔයාලට පේනවා මේක මිශ්‍ර පූර්ණ සංඛ්‍යාවක් තත්ත්ව භාගයක් දෙන්නගේ එකතුව මිශ්‍ර සංඛ්‍යාවක් වෙනවා. පැහැදිලි? තව උදාහරණයක් ගමු. 10 එකතු කිරීම මෙතන මේ විදිහට ගමු. 40 මෙතනට ගමු 7.
මොකක්ද කියන්න බලන්න මෙතනින් ජනිත වන මිශ්‍ර සංඛ්‍යාව 10යි 40න් 7. හරිනේ. මේ දෙන මාරු වුණාට කමක් නැහැ. මේක මෙහෙ 10 මෙහෙ ඒත් එන්නේ මෙයයි පැහැදිලි ලියන්න. දැන් තව ලකුණක් දාලා පූර්ණ සංඛ්‍යාවක සහ තත්ත්‍ය භාගයක මොකක්ද ඊළඟ වචනේ? මිශ්‍ර ඓක්‍යය. මේක තුනේ අපි කතා කරා ඓක්‍යය. නිරූපණය වන පරිදි ඓක්‍යය නිරූපණය වන පරිදි ලියනු ලබන සංඛ්‍යාවක් වැනි ලියන්න මිශ්‍ර සංඛ්‍යාවකි. හරි පහලින් EG කියලා දාලා මේ දෙක ලියන්න. මේ දෙක දරුවෝ දෙපැත්තටම යනවා. හරි මේක තිබ්බොත් එහෙම ලියන්න පුළුවන්. මේක තිබ්බොත් අරම කොටස් දෙකකට ලියන්නත් පුළුවන්. එහෙනම් දෙපැත්තටම යන බව අඟවන්න. ඔන්නෝම ඊතලයකින් දාලා ලියන්න. ඔය ගන්න තව එකක් ලියන්න තනියම භාගේ මේ පැත්තෙන් ලියන්න පූර්ණ සංඛ්‍යාව මෙතන ලියන්න මේක මෙහෙම. right මේක අපෝ කියවන්න 1:20 10:40 right ඔයා තනියම ලියපු එකේ මේක මට කියන්න 20:9 20:9 එතකොට දරුවෝ මේක ගත්තොත් ඔකට කියනවා භාගික කොටස මේකට කියනවා පූර්ණ සංඛ්‍යාත්මක කොටස කියලා හරිද භාගික කොටස අනිවාර්යයෙන් මොකක් වෙන්න ඕනද? සංඛ්‍යාව. තත්ත්‍ය භාගයක් විය යුතුමයි. වගේ අහුවොත් භාගික කොටස විෂම භාගයක් විය හැකිය. පිළිතුර වැරදිද? නිවැරදිද? වැරදි. අනිවාර්යෙන් ඒක භාග තත්ත්‍ය භාගයක්ම වෙන්න ඕන. භාගික කොටස ඒකක භාගයක් විය හැකිය. සත්‍යයි. මෙන්න උදාහරණයක්. පුළුවන්. ඒකක භාග තත්ත්ව භාග වෙන්න පුළුවන් පූර්ණ සංඛ්‍යාත් එක්ක. හරිනේ? right. ඕක තමයි මිශ්‍ර සංඛ්‍යාවල තියෙන්නේ. මේක දුන්නත් මේ පැත්තට ලියන්න පුළුවන් කියන එක තේරුම් ගන්න. හරිනේ? right. මේ මිශ්‍ර සංඛ්‍යාත් එක්ක මිශ්‍ර සංඛ්‍යා සාමාන්‍යයෙන් වැඩි සම්බන්ධතාවක් පවත්න්නේ අපි කලින් කතා කරපු භාග කොටස් වලින් මොන භාග කොටසත් එක්ක. නෑ. මොන භාග කොටසත් එක්ක නෑ විෂම භාග කොටසත් එක්ක විෂම භාග වැඩි සම්බන්ධතාවක් දක්වන්නේ විෂම භාගත් එක්ක හරි එතකොට අපිට පාඩු ගන්නන්නේ කියලා තියෙනවා මිශ්‍ර භාගයි විෂම භාගයි අතර සම්බන්ධතාවය ඒවා දෙපැත්තට කොහොමද පරිවර්තනය කරන්නේ කියන එක පැහැදිලිද right දැන් එතකොට මේ ඇත්තටම ලියලා තියෙන්නේ මොකද්ද මේ විෂම භාගය මේ ඇත්තටම ලියලා තියෙන්නේ මොකද්ද මේ විෂම භාගය right ලියන්න තව ලකුණක් දාලා
මිශ්‍ර සංඛ්‍යාවක සංඛ්‍යාව පූර්ණ සංඛ්‍යාත්මක කොටස ලෙස කමා සත්‍ය භාගය මොකද වචනේ මම දැන් කිව්වා අපි බැන ලියන්න භාගික කොටස ලෙසත් වේ right අපි බලමු මිශ්‍ර සංඛ්‍යා කොහොමද විෂම භාග බවට පත් කරන්නේ පැහැදිලිද මිශ්‍ර සංඛ්‍යා කොහොමද විෂම භාග බවට පත් කරන්නේ කියන එක right ලියන්න අනුමාතෘකාව මෙන්න මෙහෙම ලියන්න මිශ්‍ර සංඛ්‍යා මම ඊතරයක් දානවා විෂම භාග මිශ්‍ර සංඛ්‍යා විෂම භාග හරිනේ right මේ සරල වැඩක් තියෙනවා කොහොම ලේසි මේ බලමු උදාහරණය 1යි 2කින් මේ මෙතන ගැලපෙන ඉලක්කමක් ඔයා කියන්න බලන්න 1 තව ඉලක්කමක් කියන්න බලන්න එතන ගැලපෙන 3 හරි ඔතන ගැලපෙන එකම එක ඉලක්කමයි තියෙන්නේ මොකද්ද එක පමණයි මොකද දෙකට වඩා වැඩි ඒවා ලියන්න බෑ ඒවත් හිතන්න උත්තර දෙනකොට right දැන් දරුවෝ ඔයාලට කියනවා නෝක මොනව කරන්නයි කියලාද විෂම භාගයක් බවට පත් කරන්න කියලා right වැඩි දෙයක් නැහැ ලේසි මේ බලන්න ගැහුවා ඉරක් ඈ ඔව් දන්නෝනේ නේ අලතනේ මේක ඉර යට ලියන්න කවුද මේ දෙකම ලියන්න. හරිය ලිව්වා දෙකම. ඊට උඩ තමයි ලියන්න වෙන්නේ පොඩ්ඩක් දිග එකකින්. මෙන්න මේ සංඛ්‍යා දෙකේ හරි දැන් මේකේ තියෙන්නේ ගුණ කිරීමයි එකතු කිරීමයි. ඔන්න මම වට කරලා තියෙන දෙන්නගේ එකතුවද ගන්නෙ ගුණිතයද? එතකොට කියන්නේ දැන් මෙහෙම කියන්නේ දෙවරක් එක. ඒක හුරු වෙන්න දෙවරක් එක හරි ඊට පස්සේ දාන්න එකතු කිරීම කීයද? 1. මෙන්න මේක. කොහොමයි කියන්නේ? පැහැදිලිනේ? right. එතකොට දරුවෝ මේකෙදි බලන්න ගුණ කරනකොට හරි වට කරලා තියෙන දෙන්නගේ ගුණිතය ඓක්‍ය ඉතිරි වෙච්ච එක්කෙනාගේ. ඔයාලට උගන්වලා තියෙනවා අර බොඩ්මාස් අණුපිළිවෙල. හරිනේ? ඒකට අනුව මට කියන්න දරුවෝ ලවය 3යි. හරි? ඒක මේ වෙලාවේ විස්තර කරන්න යන්නේ නැහැ 3යි නැහැටි. ඒ උගන්වලා තියෙන්නේ යටට 2යි. හරි? මේ ලැබුණේ කවුද? මේ මිශ්‍ර සංඛ්‍යාවට අනුරූප වෙච්ච විෂම භාගය. පැහැදිලිද? මෙන්න තව එකම එකක්. මෙතන ගැලපෙන ඉලක්කමක් කීයක්? 5. 5 කමන්නේ. 5
පහ පුළුවන්. පහ මෙතනක් තියෙනවනේ. 4 නේ කමන්නේ. පහ මෙතන තිබ්බයි කියලා කමන්නේ. හතරක් පුළුවන්, පහක් පුළුවන්. අපි පහ ගමු. හරිනේ? right. එකයි දෙකයි පියවර දෙකෙන් පිළිතුරු ලබා ගන්න විදියට උගන්වන්නේ. හරි? පළවෙනි එක යහුව ඉරක්. එමයි ක්‍රමය. යහුව ඉරක්. හරෙන් ලිව්වා 6 6. මේ 6 මෙතන. මෙතනට එන එකක් කියන්නේ 5 වැඩි 6 වැඩි කිරීම 5 එකතු කිරීම 5 මේ මොන පහද? මේ පහ. මේ. ලවය කියන්න බලන්න වගේ ගන්න. 35. එතකොට මේ ලැබිලා තියෙන්නේ අරයට අනුරූප විෂම භාගය. හරි? right. මේක ලියුවනේ නේ. ලියන්න මේ සඳහා පහින් ලියන්න මේ සඳහා ගුණිතය සහ ඓක්‍යය සැලකිය යුතුය. ගුණිතය සහ ඓක්‍ය සැලකිය යුතුය කියලා ලියන්න. හරි. ඒ විස්තර කරේ මිශ්‍ර සංඛ්‍යාවක් විෂමයක් කරන හැටි. පොතේ තවත් ක්‍රමයක් කියලා තියෙනවා. හරි. මේක තමයි ප්‍රධානම ක්‍රමය. මම ඒක විතරයි කියලා දුන්නේ. හරි. right. අනිත් ක්‍රමය පොත බලලා තේරුම් ගන්න. ලියන්න. අනුමාතෘකාව අර අනිත් පැත්තට ලියන්න. විෂම භාග මොනවා කිරීමද? මිශ්‍ර සංඛ්‍යා. හරි. ඊතලේ දාලා ලියන්න. right. මේකෙත් බලන්න. අරගෙදි එකතු කිරීමයි ගුණ කිරීමයි. හරි. මේකෙදි බලන්න මොකද්ද තියෙන්නේ කියලා. ඔයා දන්න විෂම භාගයක් මට ඉක්මනට කියන්න. 1/20 නෑ විෂම භාග. විෂම භාගයක් මෙහෙම විතරයි. අද විෂම සංඛ්‍යාව ඉක්මනට කියන්න. 20 21 නෙමෙයි. විෂම භාගයක් වෙනකොට ඒකේ අදහස හිතට ගන්න. ලවයේ විශාල වෙන්න ඕන හරයට වඩා. එතකොට 10න් 20. ඒකට වඩා මම වෙනස් දෙයක් ගන්නම් පොඩ්ඩක්. මේ වගේ 7න් 23. හරි. තව උදාහරණයක් කියන්න බලන්න මම මේ වගේ 8න් 16 වෙදී 8න් 16 පො හරියට බෙදෙනව කියන්න එපා. 8න් 17 8න් 41. ඔය ළමයට මේ ඉගෙනුවෙන් පස්සේ උදාහරණයක් කියන්න පුළුවන්කම තියෙනවා. හරි. right. මේක මොකක්ද දරුව කරන්න යන්නේ? මිශ්‍ර සංඛ්‍යාවක් බවට පත් කරන්න. හරිනේ? පොඩි වැඩේ තියෙන්නේ පොතේ පැත්තකින් මෙන්න මේ වැඩේ කරගෙන ඉන්න. එතකොට ලේසි. මොකද්ද මේ කරන්න යනවා ඇත්තේ? මම ඔයාලට ගිය සතියේ කිව්වා මේ භාගයක් මෙහෙම ලිව්වයින් පස්සේ ඒකේ අදහස මොකද්ද? පොත බැලුවේ නෑනේ නේ. right. ඒකේ අදහස වෙන්නේ ලවයේහි ඇති අගය හරෙහි ඇති අගයෙන් බෙදන්නේ කියන එක. ලවය හරයෙන් බෙදන්න. එහෙමයි ගැටියෙන් මතක තියාගන්න. මේක තේරුමත් මොකද්ද එහෙනම්? ලවය බෙදන්න හරය. right. කියන්න බලන්න. 3 21 දෙකක් වැඩි. ඔච්චරයි කරන්නේ. ශේෂය එනකම් ගත්තා. එච්චරයි. දැන් බොහොම සරල වැඩක් තියෙන්නේ. හරි. මේක චක්‍රයක් විදියට හිතන්න.
මොකද්ද චක්‍රය? මේ 3 එනවා මැදට. මේ 7 එනවා පහළටම. මේ 2 යනවා ඉහළටම. ඔන්න ඔය චක්‍රය ගැන හිතන්න. ඔය චක්‍රයට අදාළව අපි ලියමු දැන් මේට අනුරූප මිශ්‍ර සංඛ්‍යාව. ගැහුව ඉරක්. මැදින් ලියන එක්කෙනා කවුද? 2 3. මේ බලන්න 3 මැදට එන්නේ. පහළින්ම ලියන එක්කෙනා කවුද? 4 ඉහළින්ම ලියන එක්කෙනා කවුද? 2 මේ ඉලක්කම් 3 භාවිතයෙන් අපිට පුළුවන්කම තියෙනවා අර ඒට අනුරූප මිශ්‍ර සංඛ්‍යාව ලියන එක. පැහැදිලිද වැඩි? right. ලියන්න මේ විදිහට. මේ සඳහා අදාළ විෂම භාගයෙහි ලවයෙහි අගය හරයෙහි අගයෙන් බෙදා මිශ්‍ර සංඛ්‍යාවක් බවට පත් කළ හැකිය. හරි. ඊට පස්සේ EG කියලා දාලා මේක මෙහෙම ලියලා මේකක් තනියම පරිවර්තනය කරනවා. right. කොළහෙන් 100 එක කියන එක පරිවර්තනය කරන්න. ඇති මෙතනත් මේ විදිහට චක්‍රයක් ලෙස සිතලා මේ පිළිතුර ලබා ගන්න පුළුවන්. හරිනේ? right. මතක තියාගන්න විෂම භාගයේ මිශ්‍ර සංඛ්‍යාවේ තැන් දෙකක් සමානයි. මොකක්ද ඒ තැන් දෙක? අතට මේ දෙක අධ්‍යයනය කරලා කියන්නේ තැන් දෙකක් සමානයි. අතට 7 තියෙනවා 11ට 11 තියෙනවා. ඒ කියන්නේ හරයට හරය ගැලපෙනවා. ඒක මතක තියාගන්න. හරි. ඔය ළමෙක් වැරදුනොත් ඔය වගේ පොඩි දේවල් මතක තියාගත්තොත් වැරද්ද අඳුර ගන්න පුළුවන්. හරයට හරය ගැලපෙනවා. right. ලියන්න මේ ගන්න. යන්න. නාරංගෙඩියක් සමාන ප්‍රමාණයෙන් නාරම් පළු 14කට වෙන් කර ගන්නා ලදී. 14කට වෙන් කර ගන්නා ලදී. ඒවා නැවතීම චිත්තය ලියන්න. ඒවා එක් අයෙකුට සමාන ප්‍රමාණයක් ලැබෙනසේ ළමුන් තිදෙනෙකු අතර බෙදා දෙන ලදී. රෝම ඉලක්කම් 1 ලදී කියලා ලියලා කමා එකක් දාලා රෝම ඉලක්කම් 1 යන එක් ළමයෙකුට ලැබෙන
නාරම් පළු ගණන එක් ළමයෙකුට ලැබෙන නාරම් පළු ගණන විෂම භාගයක් ලෙස රෝම ඉලක්කම් 2 මොකක්ද නැද්ද ප්‍රශ්නය? එක් ළමයෙකුට ලැබෙන නාරම් පළු ගණන මිශ්‍ර සංඛ්‍යාවක් ලෙස රෝම ඉලක්කම් 3 ලෙස දක්වන්න. හරි. ලෙස දක්වන්න. රෝම ඉලක්කම් 3 එක් ළමයෙකුට ලැබෙන සම්පූර්ණ නාරම් පළු ගණන කීයක් බැගින් වේද? සම්පූර්ණ නාරම් පළු ගණන කීයක් බැගින් වේද? හරි. මේ කියලා දුන්න භාග වලට අදාළ ගණන හරි උත්සාහ කරන්න පොඩි වෙලාවක් විදියට පිළිතුරු ලබා ගන්න පුළුවන්. හරි. මේ නාරම් හරි පළවෙනි කොටසට අදාළව අහන්නේ නාරම් පළු ගණන විෂම භාගයක් ලෙස. හරි. එතනදී කරන්න තියෙන්නේ ළමයි 3 දෙනයි නේ. 3 දෙනෙක්ට තියෙන නාරම් පළු ගණන කීයද? 14යි. එහෙනම් එක්කෙනෙක්ට ලැබෙන ප්‍රමාණය කොහොමද සොයන්නේ? 14. ඔව්. 14 බෙදීම අදාළ ළමුන් ගණන. එතකොට මිශ්‍ර සංඛ්‍යාවක් විදියට ඉල්ලනකොට පිළිතුර කොහොමද? දෙවෙනි කොටස ඉල්ලන්නේ ඒක මිශ්‍ර සංඛ්‍යාවක් ලෙස. එතකොට මේ තියෙන අදාළ විෂම භාගය මම පැහැදිලි කරා කොහොමද මේක මිශ්‍ර සංඛ්‍යාවක් කරන්නේ කියලා. හරි. 14 පුළුවන් අපිට 3ෙන් බෙදලා මේ විදිහට ලබා ගන්න. දැන් මෙහෙම නේද ආවේ. දැන් මේක චක්‍රයක් විදිහට හිතලා ඔය විදිහට ලියමු. එතකොට පිළිතුරු විදිහට ලැබෙනවා. මැදට එන්නේ 4. පහළටම යන්නේ මම කියලා දුන්න විදිහට 3. ඉහළටම යන්නේ 2. right. ඔන්න ඒකට අදාළ පිළිතුර. තුන්වෙනි එකට අදාළ පිළිතුර කියන්න බලන්න මට. අයකට ලැබෙන සම්පූර්ණ කැලි ගණන කීයද? 3යි. නෑ. මෙන්න මෙතන පිළිතුර ගන්න හැකි. මේ එක්කෙනෙක්ට ලැබෙන ප්‍රමාණය දරුවෝ මේ ඇවිල්ලා පූර්ණ සංඛ්‍යාත්මක කොටස, මේ ඇවිල්ලා භාගික කොටස. ඔතනින් පිළිතුරක් එනවා. එක් අයකට ලැබෙන ප්‍රමාණය තමයි සම්පූර්ණ ප්‍රමාණය තමයි මෙන්න මේ 4ෙන් ලැබෙන්නේ. සම්පූර්ණ පළු 4කුයි තවත් 3ෙන් 2කුයි කනවා. එතන සම්පූර්ණ පළු කීයක් යනවද? 4යි. 4යි. මේක ලියලා ලියන්න සම්පූර්ණ පළු ගණන 4 රකි කියලා. හරි. ওই ටික තමයි අද දවසේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. හරි. මේ ටික හොඳට අවබෝධ කරගන්න පාසල් පටන් ගත්තයින් පස්සේ පහසු වේවි මේ කියලා දුන්න දැන්. හරිද? right.